සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම. උතුම් දේශයක අභිමානීය රැගෙනන කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය. බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග ඒකාත්මිකව සිටින ඔබට නිරන්තරයෙන්ම ධර්මශ්‍රවයට අවස්ථා සලසා දෙන මෙත් සදහම් දේශනා උත්තම වූ සද්ධර්ම දේශනා මාලාවේ වටිනා වූ සද්ධර්ම දේශනාවක් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. සුපිනත් ඔබ POTV නාලිකාංක 111 ඔස්සේ මෙත් සදහම් විකාශය නරඹනවා වන්නට පුළුවන්. මෙත් TV YouTube නාලිකාවත් මෙත් TV Facebook පිටුවත් මෙත් සදහම් දේශනා YouTube නාලිකාව සමගිනුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වනවා වන්නට පුළුවන්. ඒ කොහොම නමුත් ඊතර මෙතර සිට ධර්ම ශ්‍රවණයට එකතු වන හැම දිනාටම උතුම් නිදුක් නිරෝගී භාවයද ප්‍රාර්ථනා කරමින් උතුම් ධර්මාභෝධයේ පිණිස මේ උතුම් සද්ධර්ම ශ්‍රවණයට අපි ආරාධනා කරනවා. සුපින්වතුනි, වෙනදා මෙන්ම මෙත් සදහම් දේශනා උත්තම සද්ධර්ම දේශනා පවත්වනු ලබන අප ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක ස්වාමින් වහන්සේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේව සාදු නදින් පාදාභි වන්දනෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සියලු දානයන් අතර අග්‍රතම වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරමින් මෙතුම් සද්ධර්ම දානමය පුණ්‍ය කර්මයේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන සදහවත් දායක අධිකාරීන් සිහිපත් කරන්ටයි මා බලාපොරොත්තු වන්නේ. ශ්‍රීමති මල්ලිකා මහත්මිය පුතුන් දෙපළ වන ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දේනියන් දෙපළ වන ලහිරුණී සහ උද්‍යා ඇතුළු පවුලේ සදහවත් හිතවත් පිරිස විසින් පින්බර දායකත්වයේ දරනවා මෙත් සදහම් දේශනාව සඳහා. පින්වත් පිරිසගේ අරමුණු විදිහට සටහන් කර තිබෙන්නේ 2021 වසරේ ජූලි මාස 11 වෙනි දින පරලෝස්සපත් වූ මාතර වල්ගම ශ්‍රී සර මාවතේ විසූ අමරපාල කුමාරපෙරුම පියාණන්ගේ තුන්මස් ගුණානුස්මරණය වෙනුවෙන් එතුමන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම එතුමන්ගේ දයාබර භාර්යාව වන ශ්‍රීමති මල්ලිකා මහත්මියත් පුතුන් දෙපළ වන ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දීනියන් දෙපළ වන ලහිරුණී සහ උද්‍යා ඇතුළු සුජීවත වාසය කරන පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංසාරගතව පරලෝසපත් වන්නට දුනා වූ දීපාල් කාහිංගල, සීලවතී ගුණවර්ධන, UH රොසලින්නෝනා, ලැන්ටි කුමරප්පෙරුම, VV කරුණාරත්න ඇතුළු සංසාරගත පරලෝස්සපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝකවාසී සැමට සියලු යහපත ශාන්තිය උදහපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයේ හැසිරෙන හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස උතුම් සද්ධර්ම දේශනා උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිදු කරමින් පින්වත් ස්වාමින් වහන්සේට සාදු නදින් අපි ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං නමස්සවන කාලෝ අයං බදන්තා නමස්සවන කාලෝ අයං බදන්තා නමස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කළම්බු ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි
පිංහතුන් එකතු වෙලා ඉන්නේ. තිං අද මේ ධර්මදාන මේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ 2021 ජූලි මස 11 වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදුණු මාතර වැලිගම ශ්‍රී සරමාවතේ විසූ අමරපාල කුමාරක් පෙරුම පියාණන්ගේ තුම් මස් ගුණානුස්මරණය වෙනුවෙන් අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්නට යෙදෙන්. එතුමාගේ දයාබර බිරිඳ වන ශ්‍රීමති මල්ලිකා මහත්මිය පුතුන් දෙපළ ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දියනියන් දෙපළ වන ලහිරුණී සහ උද්‍යා ඇතුළු සුජීවත්ව සිට පවුල හැම දෙනාම එකතු වෙලා මේ ධර්මදාන මේ පින්කම සිදු කරනවා. ඉතින්ගේ සුජීවත් වෙලා ඉන්න හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක්. ඒ වගේම සංසාරගත පරලෝ සැපත් වන්නට යෙදුණු ඥාතීන් අතර දීපාල් කාහිංගල සීලවතී ගුණවර්ධන UH රොසලින් නෝනා ලැන්ටි කුමාරක් පෙරුම VV කරුණාරත්න ඇතුළු ඥාති පරම්පරාගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒයාගේත් පරලොව ජීවිත සැපවත්වේවා සුවපත්වේවා සසර දුකින් අතමිදේවා කියලා සියලූම මියගේ සංසාරගත ඥාතීන්ට පින්දීමත් ධර්මදේශකයණන් වහන්සේ ඇතුළු හැම දෙනාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් අද මේ ධර්මදානමය පින්කම ශ්‍රීමති මල්ලිකා මහත්මිය පුතුන් දෙපළ වන ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දියනියන් දෙපළ වන ලහිරුණී සහ උද්‍යා ඇතුළු මේ ඥාතීන් එකතු වෙලා ධර්මදානමය පින්කම සිදු කරනවා. තිං එහෙමනං ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවනයක් ධර්මදානමය පිනත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනී අද අපි මේ ධර්මානු ශාසනාව තුළින් ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් අතර උන්වහන්සේ ගැන අපි නිතර සිහිකරන විජ්ජාචරණ සම්පන්න කියන මේ ගුණේ තියෙන අපට තේරුම් ගන්න පුළුවන් කාරණා කීපයක් අපි තේරුම් ගන්න මේ ධර්මානු ශාසනාවේදී උත්සාහයක් ගන්නවා. බුදුගුණ සිහි කරනවා කියන්නේ අප්‍රමාණ පිනක් රැස්වෙන මහා පුණ්‍යස්කන්ධයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් බුදුගුණ සිහි කරනවා කියන්නේ යාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා කියලා. පුණ්‍ය ගංගාවක්. පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යමෙක් බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් සිහි කරයිද එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා. යමෙක් ධර්මයේ ගුණ වශයෙන් සිහි කරනවද එයාගේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. කෙනෙක් මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් සිහි කරනවද එයාගේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ ජීවිතයට පුණ්‍ය ගංගා 3ක් එකතු වෙනවා. එතන ගංගා කියන එකේ තේරුම තමයි දැන් අපි ගඟක් ගත්තොත් ගලාගෙන එනවා. ඒ වගේ නිතර බුදුගුණ සිහි කරන කෙනාගේ හිත බුද්ධානුස්සතියේම පිහිටනවා. ධර්මයේ ගුණ සිහි කරන කෙනාගේ හිත ධම්මානුස්සතිය තුළ පිහිටනවා. නිතර සංඝගුණ සිහි කරන කෙනාගේ හිත සංඝානුස්සතිය තුළ පිහිටනවා. අනුස්සති භාවනා 3ක් වැඩෙනවා. නිරන්තරයෙන් පින් රැස් වෙනවා. යාට බයක් ආවත් ඇති ගැනීමක් ආවත් ජීවිතේ හැම වෙලාවෙම තුනුරුවන් ගුණමයි සිහි වෙන්නේ. දැන් බලමු දජග්ග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ මහණෙනි භයංවා චම්බිතත්තංවා ලෝමහංසුවා කෙනෙකුට බයක් තැති ගැනීමක් ලොමුට හැගැනීමක් ඇතිවීම. සාමාන්‍යයෙන් අපේ ජීවිතය අපි එක පාට බය වෙනවා. සමහරලාවට කෙනෙකුට මරණ බයක් ඇති වෙනවා. සොර සතුරෙක්ගෙන් හරි රාත්‍රී කාලේ එක පාට බයක් ඇති වෙනවා. හොරෙක් අත් පැන්නක් දාන්නේ. මම මරලා යයි දන්නේ. මට අනතුරක් වෙයි දන්නේ. සමහරලාට කොහේ හරි ගිහලා අතරමං වෙනවා. මහා කැලේක වාහනයක් කැඩිලා
කැලේ තනි වෙනවා. එක්ක සමහරලාට වන සතුම් මැද්දේ ජීවිතය අපි දන්නේ කවදා මොන විදිහේ මොන වගේ අසරණ තත්ත්වයන්ට පත්වෙයිද. එවැනි මොහොතක කෙනෙකුට ජීවිතයේ බයක් චම්බි තත්තංවා කියල තැති ගන්නවා එක පාට. ලෝමහන්සෝවා ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙන. බයවුනාට පස්සේ මිනිස්සු කොච්චරනත් තැතිගන්නවා දාඩිය දානවා කලන්ති දානවා ලොමු ඩැහැගන්නවා. එවැනි වෙලාවක බුදුරජාණන් වහන්සේවත් දාලා මහනෙනි බුදුගුණම සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ කියන බය තැති ගැනීම් නැති කරපු කෙනෙ. උන්වහන්සේ කොයිම වෙලාවකවත් නික්ලේසි උත්තමයන් වහන්සේලාගේ හිත බයවෙන්නේ තැතිගන්නේ නෑ. ඒ නිසා හිතට බයක් තැති ගැනීමක් ඔබේ ජීවිතය ඇති වුණොත් ඔබ බුදුගුණ හිතන් මම සරණගේ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධයි. විද්‍යාචන්න සම්පන්නයි. සුගතු ලෝකවිදු අනුත්තරෝ පුරිස දම්ම සාරති. සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා මේ බුදුගුණ හිතන්. ධර්මය ගුණ හිතනවා. බුදු හාදුරු දේශනා කන මහණනීහෙම නැත්නම් කෙනෙක්ගේ ජීවිතයේ බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවුණු ධර්මය ගුණ වසයෙන් හිතන්. මම සරණගේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය ඒ කාන්තීන් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි ඒහි පස්සෙකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඥෝහි මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා ධර්මය ගුණ වසයෙන් හිතන්න කියන. එහෙමත් නැතිවුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනියම් බයක් තැති ගැනීමක් ලොමු ගෙතැහැ ගැනීමක් ඇතිවෙච්ච වෙලාවක සඟගුණ හිතන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටි පන්නයි උජුපටි පන්න ඥාය පටිපන්න සාමිංචි පටිපන්න කෙන ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේලා යුගල වසයෙන් 4 දෙනෙයි පුද්ගලය වසයෙන් 8 දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ග ඵල එක යුගලයක්. සකදාගාමී මාර්ග ඵල තව යුගලයක්. අනාගාමී මාර්ග ඵල තවත් යුගලයක්. අරහත් මාර්ග ඵල තව යුගලයක්. පුද්ගලය වසයෙන් වෙන්වෙන්ව ගත්තොත් 8 දෙනෙක්. ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණී. ආගන්තුකයන් වසයෙන් වැඩම කරොත් දානය සකස් කළ පූජා කරන්න සුදුසුයි. පින් සලකාගෙන දන් දෙන්න සුදුසුයි. දුර සිට හෝ ගිහිල්ලා උන්වහන්සේලාට පුද පූජාවල් කරන්න සුදුසුයි. ඇගිලි බැද දොහොත් මුදුන් දීලා වන්දනා කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක් එත්තන් ලෝකස්සාතිමි ලෝකෙට පහළ වෙච්ච පින් කෙතා. මේ ගුණ සිහි කරනකොට අර බය තැති ගැනීම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ නිසා පිංහතුනි ජීවිතය අපි තුනුරුවන් ගුණ සිහි කරන්න කෙනෙක් පෙළඹෙනවා කියලා කියන්නේ. යාගේ ජීවිතයට මහා විශාල පිනක් රැස්වෙන අප්‍රමාණ පිනක් රැස්වෙනවා. දැන් අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙන්න හිතාගෙන නොයෙක් පින්කං කරනවා. හැබැයි අපිට පුළුවන් බුදුගුණ සිහි කරලා බුද්ධානුස්සතිය වඩලා ධර්මය ගුණ සිහි කරලා ධම්මානුස්සතිය වඩලා සංගගුණ සිහි කරලා සංගානුස්සතිය වඩලා තමන් තුළ රැස්වෙන පින මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කළ අනුමෝදන් කරන්න. පිංහතුනි අපි කෙනෙකුට පින් දෙන්න නම් අපිළඟ පිනක් රැස්වෙන්න එපැයි. පින අතර අග්‍රම පිනක් මහා පුුණ්‍ය ගංගාවක් අපට රැස් කරගන්න පුළුවන්නම් අන්න අපිට තව කෙනෙක් වෙනුවෙන් ඒ පින් අනුමෝදන් කරලා එයාගේ ජීවිතයටත් යහපත උදා කරවන්න පුළුවන්. තින් අද අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ගුණ අතර දැන් මේ බුදුගුණ දැන් අපි මේ අරහම් බුදුගුණය වේවා සම්මා සම්බුද්ධ විද්‍යාචන්න සම්පන්න සුගත මේ බුදුගුණ මේ ලෝකෙ වෙන කවුරුත් බුදු හාමුදුරුව මෙන්න මේ වගේ කෙනෙක්නෙ කියලා උන්වහන්සේ ගැන වෙන කෙනෙක් කියපු දේවල් නෙමේ. වෙන ශ්‍රමණයෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් අඩුගාන මේ බුද්ධ ශාසනය හිටපු වෙන භික්ෂුවක්වත් බුදු හාමුදුරුව උන්වහන්සේ මෙහෙම කෙනෙක්නෙ කියලා අඳුන්නලා දුන්නවා. දෙවියන් බබුන් මරුන් සහිත ලෝකෙ වෙන දෙවි කෙනෙක්කත් කවුරුවත් ඇවිල්ලා අබුදු හාමුදුරුව මෙහෙම කෙනෙක් කියලා උන්වහන්සේ ගැන කීව නෙමේ. ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ තුළ තියෙන මේ ගුණය සිංහනාදයක් කරනා වගේ ලෝකයාට තමන් වහන්සේ විසින්ම පෙන්නල දුන්න.
තථාගතෝ භික්කවේ අරහං. මහණෙනි තථාගතයන් වහන්සේ කියන්නේ නික්ලේශී කෙනෙක්. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක්. රහසින්වත් පව් කරන කෙනෙක් නෙමෙයි, රහසින්වත් පව් නොකරන කෙනෙක්. මේ දෙව් මිනිස් ලෝකයාගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසු කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන පෙන්නලා දුන්නා තථාගතෝ භික්කවේ සම්මා සම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ කියන්නේ සම්මා සම්බුදු කෙනෙක්. ගුරුපදේශ රහිතව මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං කියන ආකාරයට තමන් වහන්සේ විසින්ම බෝධි මූලයේදී අවබෝධ කරගත් කෙනෙක්. තථාගතෝ භික්කවේ විජ්ජාචරණ සම්පන්නෝ. බුදුහාමුදුරුවෝමයි උන්වහන්සේ තුළ තියෙන මේ ගුණ. විජ්ජාචරණ සම්පන්න. මේ ගුණයන්ගෙන් උන්වහන්සේ යුක්තයි කියලා ලෝකයාට පෙන්වේ. තථාගතෝ භික්කවේ සුගතෝ. තථාගතෝ භික්කවේ ලෝකවිදු. මහණෙනි තථාගතයන් වහන්සේ සුගත ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා. එතකොට බුදුරජාණන් වහන්සේ තුළ තිබුණේ ඔය ගුණ කීපය විතරක් නෙමේ. බුදු ගුණ ගත්තොත් අචින්තයයි. අපට හිතල අවසන් කරන්න පුළුවන්කමක් නෑ. ඔබ මම අපේ කාගෙවත් අපේ නුවනට මේ බුදු ගුණ ගැන සම්පූර්ණ වටහා ගන්න පුළුවන් නුවනක් අපි කාටවත් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට පින් රැස් කරගන්න අපේ නුවනට තේරුම් ගන්න පුළුවන් විදිහට පුළුවන් ප්‍රමාණයට ඒ බුදුගුණවලින් හකුලවල ඒ බුදුගුණ කැටි කරලා අපට පෙන්නල දීලා තියෙනවා. චතු විසාරද බුද්ධ ඥානයන් හැටියට උන්වහන්සේ තුළ තිබිච්ච විසාරද ඥාන ගැන අපි කතා කරනවා. දස බල ඥාන බුදුරජාණන් වහන්සේ තුළ පිහිටි දස බල ඥානයන් ගැන අපි කතා කරනවා. උන්වහන්සේ තුළ තිබිච්ච තිසැත්තෑ බුද්ධ ඥානයන් ගැන අපි කතා කරනවා. සූවිසි ප්‍රත්ති ඥානයන් ගැන අපි කතා කරනවා. නවාරහදී බුදුගුණ ගැන කතා කරනවා. මේ විදිහට බුදුගුණ ගැන අපි බුද්ධ දේශනාවල සඳහන් තොරතුරු ඇසුරෙන් අපේ නුවනින් අපි හිතලා බුදුරජාණන් වහන්සේ ගැන අපි සද්ධාව ඇති කර ගන්න. තැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ විජ්ජා චරණ සම්පන්න. මේක සරලව අපි තේරුම් ගම්. විජ්ජා කියන්නේ අවබෝධය. චරණ කියන්නේ හැසිරීම. අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඕක තමයි සරල අදහස. අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් ගත කරා. අපි තව විස්තර ඇතුව කියන අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම උන්වහන්සේගේ අවබෝධය ගැන අපි ගොඩාක් විස්තර කරගන්න. අපි මේ සරලව ගත්තොත් උන්වහන්සේ අවබෝධයට ගැලපෙන විදිහේ සිල්වත් ජීවිතයක් ගත කර. දැන් අපි ලෝක දිහානිකම් බලමු. මේ ලෝකෙ මහා ප්‍රාඥ්ඥයෝ මහා උගත්තු කියාගත්ත සමහරලාවට ඉහලටම ඉගෙන ගත්ත උගතෙක් ඉන්න පුළුවන්. එයා සාමාන්‍ය භෞතික වසයෙන් වේවා යම් කිසි දේවල් හදාරලා යා ලෝකෙ පෙනී ඉන්න පුළුවන් මම බොහොම උගත් කෙනෙක්. හැබැයි අපි මේ ලෝකෙ උගත් කියන බොහෝ දෙනෙක් තුළ ඒ උගත්කමට ගැලපෙන විදිහේ චරිතවත් ජීවිත අපි දකින්නේ. සමහර මහාචාරයවරු ඉන්න අමු බේබද්දු. සමහරලාවට මහා උගත්යයි කියන පිරිස එක්කු නොයෙක් දුරාචාරයට සම්බන්ධ වෙලා සල්ලාලකංවලට සම්බන්ධ වෙලා ලෝකයේ නොයෙක් ජාවාරංගොලට සම්බන්ධ වෙච්ච හොරකංවලට සම්බන්ධ වෙච්ච නොයෙක් අපචාරවලට සම්බන්ධ වෙච්ච මහා උගත්තු හැටියට පෙනීන්න අයි ලෝකෙ කොච්චර ඉන්නවාද. ඒ නිසා පිංහතුනේ අවබෝධය ඒ අවබෝධයට ගැලපෙන උගත්කම අවබෝධය තමන් තුළ තියෙන ඥාන වටහා ගැනීමේ ශක්තිය ඊට ගැලපෙන චරිතවත් සිල්වත් ජීවිතයක් ඇති කෙනෙ. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥාන අපි කීපයක් වෙනම විමසල බලම එකින් එක. අපි දන්න අපේ බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් ආපස්සට දකින නුවනක් උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේගේ විද්‍යාව පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙර ජීවිත බලන්න පුළුවන් කල්ප ගඩන් ආපස්සට.
පිංහතුනි මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ ශ්‍රාවකයන්ටත් ඒ ඥානය තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට තරත් නෑ. ඒ ඇනේ සමහර අයින්නවා සමහර ශ්‍රාවකයන් වහන්සේලා ත්‍රිවිද්‍යා ඇති අය බහල ඇති පුබ්බේ නිවාසානුස්සති චුතූපපාත ආසවක්කය කියන මේ ඥාන තුනව පිහිටලා කෙලෙසුන්ගේ මිදිච්ච මහරහතන් වහන්සේලා අපි හඳුන්නනවා ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා. තවත් මේ බුද්ධ ශාසනයේ රහත්වෙච්ච මහරහතන් වහන්සේලා අපි ධර්මය හඳුන්නනවා පංච අභිඥ්ඥා ඇති මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාට මේ ත්‍රිවිද්‍යාවලට අමතරව දිබ්බ චක්කු දිබ්බ සෝත මේ හැකියා දෙකත් පිහිටන. තවත් රහතන් වහන්සේලා මේ ශාසනය ඉඳලා තියෙනවා ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේලා. අර කරුණු පහට අමතර පුබ්බේ නිවාසානුස්සති ඥානෙ චුතූපාත ඥානෙ ආසවක්කේ ඥානෙ දිබ්බ චක්කු දිබ්බ සෝත ඊට අමතර පරචිත්ත විජානන තව කෙනෙගේ හිත කියවන්න පුළුවන්. ඉරදි ප්‍රාතිහාර පානකුල ඉරදිවිධ ඥාන ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේලා වැඩ හිටිය. හැබැයි මේ සියලුම ශ්‍රාවකයෝ ගත්තා. ඒ අයගේ ඒ අවබෝධය ඒ ඥානයන් ඒ පරාසය සීමාවක් තුළ පිහිටලතිය. බුදුරජාණන් වහන්සේගේ මනි මේ අනන්තයට විහිදිලා යන අපට හිතාගන්නවත් බැරි එකයි. සමහර ශ්‍රාවකයෝ හිටිය කල්පයක් ආපස්සට පෙරජීවිත බලන්න පුළුවන්. සමහරයට ආත්ම 7ක් ආපස්සට දකින්න පුළුවන්. සමහරය කල්ප 100ක් ආපස්සට බලනවා. එදකොට මේ විදිහට ඒ අයගේ පෙරජීවිත දැකීමේ පුබ්බේ නිවාසානුස්සති ඥානය යම් සීමාවක් තුළ නතර වෙන. පෙරජීවිත දකින්න පුළුවන්. හැබැයි ඒ අයට අනන්තයට ආපස්සට එහෙම අපිට හිතාගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ පෙරජීවිත සංවට්ට විවට්ට කල්ප ගණනින් ආපස්සට බලන්න පුළුව. පිංහතුනි බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගැන බුදු ඇසින් දැකලා උන්වහන්සේ අපට කරපු දේශන දිහා ගනිද්දි අපිට හිතාගන්නවත් බෑ. සමහර දේවල් මේ මනුස්්‍යයන්ට බුදු ඇසින් දකින දේවල් තේරුම් කරන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ නිසා උපමාවලින් සමහර උපමේයවලින් කල්ප ගණන් අතීතයට ගෙවිච්ච කාල කල්පයක් කියන කොච් මේව සමහර වේව බුදුහාමුදුරුව උපමාවලින් අපිට පෙන්නවා. මේ මනුස්ස මනසට ඒක තේරුම් ගන්න තරංගත් අපේ නුවන වැඩිල නැති නිසා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙක් කහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අතීතයට ගෙවිලගිය කල්ප කොච්චරත්ද. මේ අතීතයට ගෙවිලගිය කල්ප කොච්චරත් තියෙනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය අතීතයට ගෙවිලගිය කල්ප 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානෙන් ඉලක්කමින් කියන්න බැරි තරම් දීර්ඝයිකි. අනේ ස්වාමිනි උපමාවක් කියන්න. බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා ගංගානං ගඟ හිමාල කඳු මුදුනෙන් ආරම්භ වෙන්නේ. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත පසුකරගෙන යොදුන් 100 ගානක් පසුකරගෙන ගිහිල්ල මහා සාගරයට වැටෙන. මේ ගඟ සමහර තැන්වලින් කිලෝමීටර් ගණනක් පලලයි. ඒසා විශාල මහා ගංගාවක් මේ ගංගානන් ගඟ බුදුරජාණන් වහන්සේ වදාලා බමුණ මේ ගඟ පටන්ගන්න තැනයිදම් මහා සාගරයට වැටෙන තැන දක්වාම ගන් දෙපස ගං පතුලෙ තියෙන වැලි කැට ටික ගණන් කරලා හිතාගන්න පුළුවන්. අනේ ස්වාමීනි හිතන්නවත් බෑ කියෝ. අපිට ගගේ වැලිතිය අඩුගාන නිකං වැලි අහුරක් කර වැලි කැට ටික ගණන් කරගන්න තේරෙනවාද. කොහොමහරි එකක් දෙකක් හරි මගඇරෙනවා. මේ ගංගානන් ගගේ පටන්ගත්ත තැනයිදම් මහා සාගරයට වැටෙන තැන දක්වා. ගඟ දෙපස ගම් පතුලෙ තියෙන වැලි කැට යම්සේද අතීතයට ගෙවිලගිහින් තියෙන කල්ප ඊටත් වඩා වැඩි කියලා හිතාගන්න කිව. එදකොට අපිට පේනවා සංවට්ට විවට්ට මේ විශ්වය හටගෙන නැතිවෙලා විනාස වෙලා යන මහා කල්ප ගණනින් ආපස්සට ගත්තත් කෙලවරක් හොයන්න බෑ. අනමතග්ග කියල සංයුක්තයක් සංයුත්ත නිකායි සඳහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ දේශන ගොඩාක් ඒ දේශනාවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන බුදු ඇසින් දැකලා අපට පෙන්නනවා අනමතක්ගෝ යම් භික්කවේ සංසාරු පුබ්බා කෝටින්න පඤ්ඥා ඇති. මහනෙන මේ සංසාර ගමන අනවරාග්‍රයි. කෙලවරක් හොයන්න බැරි තරන් දීර්ගයි. ඒ තරන් දිග සසර ගමන. එතකොට ඒ සංසාර ජීවිත ආපස්සට කල්ප සිය ගණනකින් අසංකේය ගණනකින් ආපස්සට බැලුවත් උන්වහන්සේට දකින්න පුළුවන් තමන් කවද කොත්තන කොහේ හෝ මොන නමකින් හරි කොයි ලෝකෙ හරි ඉපදිලා හිටපු ආත්ම ඒ ජීවිතවල කරපු කියපු දේවල් ඒවෑ විපාක මේ සංසාර ජීවිත සියල්ල ආපස්සට දකින නුවන බුදුරජාණන් වහන්සේ තුළ පිහිටලා තිබුණ. අන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච එක විද්‍යාව. ඊළඟට පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදීම උපදවාගත්ත දෙවනි විද්‍යාව තමයි චුතූප පාත ඥානය. කෙනෙක් මැරුණට පස්සේ චුත වෙනවා. තමන්ගේ ආත්මෙන් තමන්ගේ ඒ ශරීරය අතහැල්ල කෙනෙක් චුත වෙන. උප්පාද කියන්නේ ආයමත් කර්මාන්රෝපය උපතක් කරා යන. ඕක වෛද්‍යවරයෙක් දකින්න ෑනේ. සාමාන්‍ය ලෝකයයි දකින්න මෙයා මැරිලා. හනි මෙයා මැරුණ මෙයාගේ පණ ගිහිල්ල. වෛද්‍යවරයෙක් නං එක්කු නලාව තියල බලයි නාඩියල්ලල බලයි එදකට මෙයාගේ හදවත නතර වෙලා පෙනහලු හුස්ම වැටෙන්නේ. එතකොට මේ වගේ ලක්ෂණ ඔස්සේ වෛද්‍යවරු එයාව බලලා තමන්ට තියෙන අර ඉන්ද්‍රිය මේ ඥානයන්ට අනුව ඒ අය බලලකිනවා මෙයා මැරිලා. සමහරලාට කියන දැන්ටික වෙලාවට කලින් මෙයාගේ පණ ගිහිල්ලා තියෙන. මෙයා ස්පිරිතාලට ගේනකොට මගති පණ ගිහිල්ලා. සමහරලාවට ඒ අයි මරණ පරීක්ෂණයක් කරලා හරි මිනිිය කපලා බලලා හරි මොනව හරි හේතුවක් හොයාගන්න හදනවා කොහොමද මැරුණේ. බුදුරජාණන් වහන්සේ මනුස්්‍යයෝ ගැන විතරක් නෙමේ මේ ලෝකෙ සෑම සත්වයෙක්ම ඒ සත්වලෝකවලින් චුත වෙන හැටි. මනුස්සෙක් වේවා තිරිසංගත සතෙක් වේවා ප්‍රේතාත්මක ඉන්න ප්‍රේතෙක් වේවා දෙව්ලෝක දෙවි කෙනෙක් වේවා නිරේ නිරිසත්වයෙක් වේවා නාගලෝක නාගයෙක් වේවා දෙව්බඹුන් වේවා සෑම සත්වයම්ම ඒ සත්වලෝකවලින් චුත වෙනවා. ඒ චුත වෙලා ආයමත් කර්මාන්රෝපීව ඒ සැනින් ප්‍රතිසන්දිය ලබනවා. චිත්තක්ෂණයක වෙන සහිතර මේ චිත්ත පරම්පරාවල් එක ගත්තු. මෙන්න මේක බුදුරජාණන් වහන්සේට බුදු ඇසින් දකින්න පුළුවන්. උන්වහන්සේ උපමාවක් පෙන්න නම උපමාවක්. මේක හරියට කන්දක් මුදුනේ ඉඳං නගරයක් දිහා බලාගෙනඉන්න ඇස් ඇති පුරුසේ. දකිනවා මේ පාර එහා මෙහා යන මිනිස්සු නගරයක අප හිතම සෙනග පිරිච්ච නගරයක්. කඩවල් තියෙනවා ගෙවල් තියෙනවා නගරේ පාරවල් වීදිවල මිනිස්සු ඇවිදගෙන යනවා අර කඩේට යනවා බඩු ගන්නවා එලියට එනවා ඊළඟ ගෙදරට යනවා මගදිය ඇත්ත එක කතා කරනවා තව කඩේකට යනවා. එතකොට මේ වගේ මිනිස්සු එහා මෙහා යන දිහා ඇස් දෙකෙන් බලාගෙන ඉන්න යම්සේද ඇස් ඇති පුරුසේ කන්දක් උඩට හරි යම් ඉහළ තැනක ඉනම් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේට මිනිස් ඇස ඉක්මවා ගිය උන්වහන්සේට දිවසකි මේ ඥානයෙන් චුතූපපාත ඥානයෙන් උන්වහන්සේ දකිනවා ඒ සත්වයන් ඒ සත්වලෝකලින් චුත වෙලා මනුස්්‍යයෝ මනුස්ස ලෝකෙන් චුත වෙලා නිරේ යන. සමහර මිනිස්සු මනුස්ස ජීවිත අතහරින්නකොටම දෙවිවරු වෙලා දිවිය ලෝකෙ පහළ වෙනවා. සමහරු ආයමත් මවකුසක පිළිසිඳ ගන්න. සමහර තිරිසන් සතුම් මිය ගිහිල්ලා මිනිස් මවකුසක පිළිසිඳ ගන්න. සමහරු ආයායමත් එවැනිම ලෝකවල උපදිනවා. ඒ සත්වයන් සත්වලෝකෝලින් චුත වෙන ආකාරයත් කර්මාණු රූපිය උපත කරායන ආකාරයක් දකිනනුවන චුතූප පාතඥානය. ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේට පුදුමාකාර විදිහට පිහිටලා තිබුණු. මේ නුවනින් උන්වහන්සේ මේ ලෝකෙ සෑම සත්වයක්ගේම සංසාර ජීවිතවල තියෙන භයානක අනතුර උන්වහන්සේ දකිනවා. ඒ වගේම උන්වහන්සේ දේශනාව සඳහන් වෙනවා බුදුහාන්දුර පෙන්න්නන මහණෙන උන්වහන්සේ
සමහර වෙලාවට මේ වගේ සමහර පුද්ගලයෝ කියන කරන දේවල් එක්ක අකුසල් කර කර පවකං කර කර සිතකයි වචනෙන් දුස්සීල කංකර කර ජීවත්වෙනවා. තාම් මැරිල නෑ. බුදුරජාණන් වහන්සේ යා දිහා දැක්ක ගමන් දිවසින් දකිනවා මෙයා මේ විදිහටම මේ අකුසල් කර කර ගියොත් නං තවටික දවසකි මෙයා මිය ගිහිල්ලා නිරේ උපදිනවා කියල බුදු හාමුදුරුව කල්තියාම යා ගැන බුදු ඇසින් දකිනවා. මොකද යාගේ කර්ම සකස්වෙවි යන ආකාරයට යා චුත වුණහම උපදින්න මෙතනයි කියලා කල් ඇතුව දකිනවා. පස්සෙ කාලෙක බුදුරජාණන් වහන්සේට බුදු ඇසින් දකින්න ලැබෙනවා ඒ විදිහට මේ කෙනා මිය ගිහිල්ලා නිරේ උපදිලා දුක්විදින ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සමහර පුද්ගලයෝ දිහා දැක්කට පස්සේ ඒ අය අකුසල් කර කර පවකං කර කර දුස්සීලකං කර කර ජීවත්වෙන රටාව දැකලා මෙයා මේ විදිහට හිටියොත් නම් තිරිසන් ලෝකෙ උපදිනවා. මෙයා මේ විදිහට දිගටම හිටියොත් නං ප්‍රේත ලෝකෙමයි උපදින්නේ කියලා කල් ඇතුව බුදු හාමුදුරු බුදු ඇසින් දකිනවා. කාලෙකට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ඒ පුද්ගලයා ඒ ලෝකෝල ඉපදිලා ඉන්න ආකාරයක් දකිනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බැරිච්ච ගමන් උපදිනාකාරයක් ඊට කලින් එයා ජීවත් වෙලා ඉන්න ඇද්දි රැස් කරන කර්මවලට අනුව මැරිලා උපදින ආකාරයක් උන්වහන්සේට දකින්න පුළුවන් කල් ඇතුවම. මෙවැනි මහා පුදුම විද්‍යාවන්ගේ ඥානයන්ගෙන් එනිසා ඒවට විද්‍යාවල් කියලා කියන්න. පුබ්බේ නිවාසානුස්සති ඥානය චුතූප පාත ඥානය ඊළඟ එක තමයි ආසවක්කේ ඥානය. උන්වහන්සේ චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වසයෙන් අවබෝධ කිරීමත් සමගම තමන් වහන්සේ තුළ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් නොපෙනෙන සසර ගමනේ මේ හිත ඇතුළේ සකස් වෙලා තිබ්බ ක්ලේෂයන් ආශ්‍රව අනුසේ සහිතව සම්පූර්ණයෙන්ම තමා තුළින් ප්‍රහාණය වනා කියෙන අවබෝධය ආසවක්කේ ඥානයෙන් යුක්තයි. ඊළඟට පිංහතුනි බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත දිබ්බ චක්කු කියලගෙන දැන් අපිටත් ඇස් තියෙනවනේ. අපේ ඇස් දෙකෙන් අපිට ඇහැ හොඳට පේනවනම් අපිට පේන්නේ සීමාවක් තුළ. දැන් සමහරලාවට අපි නිකා හිතම ඔබ ලංකාවේ කොළඹ ඉන්න කෙනෙක් නම් ඔබේ ගෙදර ඔබේ මේ බිත්ති ටික ඔබේ වටපිට එලියට ගිහිම් බලපුහම ඇතට පේන සීමාවක් තුළ පේනවා. ඔබට ගෙදර ඉඳගෙන නුවර වෙන දෙයක් අනුරාධපුරේ වෙන දෙයක් පොළොන්නරු වෙන දෙයක් ඔබේ ඇසින් මේ ළඟ ඉනත් දකින වගේ දකින්න බෑ. සමහරලා රූපවාහිනිය දිහා බලා ඉන්නකොට ඒක පේන දෙයක් පෙනේ. නමුත් දිවස කියලා කියන්නේ තමන් හිත යොමු කරපු සැනින් ඕනෑම තැනක තියෙන දෙයක් මේ ළඟ ඉඳන් දකිනවා වගේ දකින්න පුළුවන් නුවණ. ඒක භාවනා කළ ඇති කරගන්න ඥානයක් හැකියාවක් දිබ්බ චක්කු. අපේ බුදුරජාණන් වහන්සේට දිව්‍ය ලෝකයේ දෙවිවරු දිව්‍ය සභාවේ රැස්වෙලා ඒ සිදු කරන කතාබහ මේ ළඟ සිද්ධ වෙන දෙයක් වගේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දකිනවා. සුරාසුර දෙවියන් අතර ඇතිවෙන යුද්ධ ඒව බුදුහාමුදුරු දකිනවා. ඒව දැකල තමයි බුදුරජාණන් වහන්සේ ඇතිවෙච්ච සිදුවීම් කතාබහ මුල් කරගෙන දජග්ග සූත්‍රයේ දේශනා කරන්න. බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම දෙවිවරු ඒ මොහොතේ කරන කියන දේවල් හිතයොමු කරපු සැනින් මේ ළඟ දකිනා වගේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට දිවසට පේනවා. සමහරලාට බුදුරජාණන් වහන්සේ බලනවා ශ්‍රාවකයෝ දිහා කෝමේ සාරිපුත්ත දැම කොහෙද ඉන්නේ මොකද කරන්න කෝමයි මොග්ගල්ලාන ධර්මය සඳහන් වෙනවා අංගුත්තර නිකාය පචලායන කියල සූත්‍රයක් මේ දේශනාවනම් පචලාය. මුගලන් හාමුදුරුව සෝවාන් උනේ ගිහි කාලෙමනේ කෝලිතනේ ගිහි නම උපතිස්ස කියන තරුණය අසජී මහරහතන් වහන්සේගෙන් ගාථාවක් කහල සෝවාන්වා. මේ ගාථාව උපතිස්ස තමන්ගේ යාලෝ හොයාගෙන විල්ලකිව යහලුව යහලු මට ධර්මය ලැබුණා ඔබහාගන්න බොහෝම සද්ධාය වැඳගෙන මහපාරෙම මේ ගාථා වහල අවසන් වෙනකොට කෝලිතා සෝවාන් වුණා. ති මේ දෙන්න පස්සේ සංජය කියන පරිබ්‍රාජකයාගේ පිරිසෙනුත් කොටසක් එක්ක බුදු හාන්දුරු මුණ ගැහෙන්න ඇවිල්ල බණහල පැවිදි වුණ.
මුගලන් හාමුදුරුවෝ පැවිදි වෙලා සති දෙකකට වගේ පස්සේ තමයි උන්වහන්සේ රහත් වෙලා තියෙන්නේ. ඒ පැවිදි වෙච්ච මුල් දවස්වල උන්වහන්සේ වීරිය වඩනවා. හැබැයි මුගලන් හාමුදුරුවන්ට හරියට මුල් දවස්වල නිදිමත මේ තීන මිද්දේ බලවත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බැලුවා කොහොමේ මොග්ගල්ලාන මොකද කරන්න භාවනා කරනවද වීරිය වඩනවද කියලා බුදු ඇසින් බැලුවා. බලනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මුගලන් හාමුදුරු භාවනා කරන්න වීරිය වඩනවා නිදි කිරා වැටෙනවා. භාවනා කරන්න වාඩි වෙලා හිටියට හොඳටම නිදි කිරා වැටෙනවා. ඒ සැනින් දික්කල 7ක් අකුලනවා වගේ හකොලපු 7ක් දිගහැරිය වගේ බුදුරජාණන් වහන්සේ ඉරදී මුගලන් හාමුදුරු ඉදිරියට වැඩම කරනවා. වැඩම කරලා අහනවා මොග්ගල්ලාන මොකද මේ තීන මිද්දේ බලවත් වෙනව නේද? අනේ එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන උපක්‍රම රැසක් එක්ක ධර්ම දේශනාවක් කරා භාවනාවේදී නිදිමත නැති කරගන්න ආකාරය. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් දිහා බුදු ඇසින් බලනකොට මේ ළඟ සිද්ධ වෙන දෙයක් වගේ බුදුරජාණන් වහන්සේට දිවසින් පේනවා. ඒකට කියනවා දිබ්බ චක්කු. ඊළඟට පින්වතුනි ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ දිබ්බ සෝත. සෝත කියන්නේ ඇසීම. අපේ කනට ඇහෙන ශබ්ද සීමාවල් තියෙනවා. දැන් මිනිස්සෙකුට සාමාන්‍ය ශබ්ද ඇහෙනවා. ඒ ඇහෙන්නේ සීමාවක් තුල. හැබැයි සමහර ලාවට මේ ළඟ කතා කරත් ඇහෙන්නේ නැති වෙලාවලුත් තියෙන්න පුළුවන් කෙනෙකුට. අවධානය වෙනස් වෙච්ච වෙලාවක හැබැයි අපිට ඇහෙන්නේ සීමාවක් තුල. ඔබට ගෙදර ඉඳන් සමහර ලාවට රේඩියෝ එකකින් ටීවී එකකින් වෙන කොහේ හරි ඈත පෙන්නන එකක් නෙමෙයි. ඔබ ඉන්න තැන ඉඳන් ඔබට වෙන ඈත නගරයක දෙන්නෙක් කතා කරන දෙයක්. ඔබේ හිතවතුන් කතා වෙන දෙයක්. සමහරලාට වෙන සිද්ධ වෙන කතා බහක් ඔබට අහන්න බෑ. අපිට ඒ හැකියාව නැහැ. පින්වතුනි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ දිබ්බ සෝත හැකියාව කියන්නේ උන්වහන්සේ දෙවියන් ධර්ම සාකච්ඡා කරද්දී දිව්‍ය ලෝකේ වෙන කතා බස් ගන්ධ කුටියේ ඉඳන් උන්වහන්සේට හිත යොමු කරද්දී මේ ළඟ උන්වහන්සේ ඉදිරි පිට කතා වෙනවා වගේ උන්වහන්සේගේ දිබ්බ සෝතේට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ කාරණා මුල් කරගෙන දහම් දෙසනවා මහණෙනි මේ වෙලාවේ දෙවියන් අතර මෙහෙම කතා බහක් ඇති වෙනවා. ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එතකොට අපිට පේනවා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවිවරු සාකච්ඡාවක් කරන ධර්ම කරුණු. ඒ ඇති වෙන සාකච්ඡාව බුදුරජාණන් වහන්සේට මේ ළඟ කෙනෙක් කතා කරනවා වගේ දිබ්බ සෝතයෙන් අහගෙන ඉන්න පුළුවන්. පින්වතුනි භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡා ධර්ම සංවාද මේ හැම දෙයක්ම සමහරලාට බුදුරජාණන් වහන්සේ සැනින් පෙනී ඉන්නවා. ඉරදියෙන් පෙනී ඉන්නවා. පෙනී ඉඳලා නිවැරදි කරමින් දහම් දෙසනවා. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ තුල පිහිටි විඥා උන්වහන්සේගේ අවබෝධ ඥාන අපි මේ කතා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට පුළුවන් පරචිත්ත විඥානන කෙනෙක්ගේ හිත ඔබ හිතන දේවල් කෙනෙක් ඔබට කියන්න බෑනේ තව කෙනෙක් හිතන දේවල්. බුදුරජාණන් වහන්සේට කෙනෙක් හිතන දේවල් ඔහු හිතනකොටම බුදුරජාණන් වහන්සේ දන්නවා එයා මෙන්න මේකයි දැන් හිතුවේ මේකයි හිතුවේ. කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් පරචිත්ත විඥානන තව කෙනෙක්ගේ හිත කියවීමේ හැකියාව බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයට කෙනෙක් දමනය කරද්දී ආදේශනා ප්‍රාතිහාරය හැටියට සඳහන් වෙනවා කෙනෙක්ගේ හිත කියවනවා. එහෙම කියවද්දී ඔහු දමනය වෙන මේ කෙනා මහා පුදුම කෙනෙක්නේ මං හිතන දේ මේ කෙනා දකින්නවනේ කියලා ඔහු දමනය වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් නිවන් අවබෝධයේ පිණිස හික්මවන්න ඊර්දි ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය අනුශාසනා ප්‍රාතිහාරය ප්‍රාතිහාර 3ක් යොදාගත්තා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර ආදේශනාව කියන්නේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් හිතන සිතුවිල්ල දැකලා ඒක කියවලා තේරුම් ගන්න පුළුවන්. එයා හිතන දේ දකිනවා. පින්වතුනි අපි සරණ ගිය ඔබ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ 이르දිවිද ඥාන ඊළඟට උන්වහන්සේට තියෙනවා
අනන්ත ඉරුදිමේ හැකියාව. තැව් බහල ඇති මේ බුද්ධ ශාසනයේ මුගලම් මහරහතන් වහන්සේ ඉරදිවන්තයන් අතර ආග්‍රයි. හැබැයි බුදුරජාණන් වහන්සේට විතරයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. එනම් අපිට පේනවා මුගලම් මහරහතන් වහන්සේ ඉරදිවන්තයන්ගෙන් අග්‍ර වුණත් මුගලම් හාමුදුරුවන්ට යමක මහා ප්‍රාතිහාරය පාන්න බෑ. බුදුරජාණන් වහන්සේට පුළුවන්. එනම් බුදු හාමුදුරුව තමයි මේ තුන් ලෝකෙම මේ විශ්වයම ඉරුදියෙන් අග තැම්පත්ම කෙනා. බුදුරජාණන් වහන්සේගේ ඉරුදි මේ හැකියාව උන්වහන්සේට නොපෙනී ගමන් කරන්න පුළුවන්. පොළොවේ කිමිදිලා තව තැනකින් ඉරුදිය මතුවෙන්න පුළුව ඕනම තැනකින් මතුවෙන්න පුළුවන් කියන. හරියට ජලයේ කිමිදිලා තව තැනකින් මතුවෙනවා වගේ හිතාගන්නවත් බෑ අපිට. අහසින් ගමන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඉරුදි මේ හැකියාව උන්වහන්සේ දෙව්ලොවට යනවා බඹලොවට යනවා. අහසින් නොයෙක් ප්‍රදේශවලට සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩි. සමහර අවස්ථාවල කිසිම ඉරුදියක් නැති අය පවා. බුදුරජාණන් වහන්සේගේ ඉරුදි බලයෙන් දැන් නන්ද කුමාරය ජනපද කල්්‍යයානි ගැන හිත පසු තැවි තැවී හිටපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයගේ අතින් අල්ලගෙන දෙව්ලොවට එක්කන් ගිය. දිවිය සැප සම්පත් පෙන්නලා අප්‍රමාදී කෙරෙව වීරිය වඩන්. මේ වගේ සැප සම්පත් ලබාගෙන යන මගක් මේ ඔබ වීරිය වඩන්. එදකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ඉරුදිමේ හැකියාව. එවැනි අනන්ත ඉරුදිමේ හැකියාවකින් යුක්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ. පිංහතුනි බුදුරජාණන් වහන්සේලාට පමණක් ශ්‍රාවකයන්ටවත් නැති බුදුරජාණන් වහන්සේලාට පමණක් තියෙන තව හැකියාවල් තියෙන. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවන වෙන සාරිපුත්ත හාමුදුරුවෝ ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපති බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහට පවත්වන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. හැබැයි බුදුරජාණන් වහන්සේට විතරයි කෙනෙක් දිහා බලලා ඒ කෙනාගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවෙ දකින නුවන ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයේ තියෙන බුදු කෙනෙකුට විතරමයි. ඉලක්කෙට දහම් දෙසනකොට දැම් බලන්න චුල්ල පන්තක හාමුදුරන්ට ගාථාවක් පාඩන් හිටින් නැති කෙනාට පුංචි රෙදි කඩක් දුන්නේ. රජෝහරණං කියල පිරිමදින්. ඒ රෙදි කඩ පිරිමදිනකොට ධර්මාවබෝධි ලැබුණ. සමහරයට බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක් මවල දෙනවා. එක්ක ජේත වනේ නෙළුම් විල ළඟට කිහිල්ලා අර නෙළුම් මලක් දිහා බලාගෙන ඉන්න කියලා යොමු කරනවා. ඒ මල පරවෙලා යනකොට ඒ තුළින් තමන්ගේ ජීවිතය යථා ස්වභාවය වැටහිලා ධර්මාවබෝධය ලබනවා. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවෙන් දකින්න පුළුවන් හැකියාව ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේ මේ ලෝකෙ වෙන කාටවත් නෑ. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි තිය. පිංහතුනේ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ඥාන දැන් අපි මේ අවබෝධය ගැන අපි මේ ඥානවලින් කතා කරාට උන්වහන්සේලාගේ බුද්ධ ඥානයන් අනන්තයි. නවාරහදී බුදුගුණ සූවිසි ප්‍රත්ති ඥාන චතු විසාරද ඥාන තිසැත්තෑ ඥාන දස බල ඥාන ඔය බුදුරජාණන් වහන්සේලා තුළ තියෙන බුද්ධ ඥානයන් ගැන අපි ඔහොම කතා කරාට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි බුද්ධ විෂය අචින්ත්‍යයි. ඒ අචින්ත්‍ය වූ බුද්ධ විෂයෙන් අපිට තේරුම් ගණ්ඩ පුළුවන් අල්ප මාත්‍ර ප්‍රමාණයක් තමයි අපි මේ කතා කරලා අනේ අපි සරණගේ බුදුරජාණන් වහන්සේ මේ විදිහ ගුණ ඇති කෙනෙක් නේද කියලා හිත පහදවාගෙන අල්පමාත්‍ර හරි පිනක් රැස් කරගන්න අපි මේ උත්සාහයක් ගන්න. ඒ නිසා මේ ගුණ සිහි කරන්න. දැන් අපි බුදුන් අදිනකොට ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ අපි ඒවා කියනවා. නම් පොඩි දරුවොත් කියනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ අර්ථ වශයෙන් මොකක්ද මේ ගුණේ මේ පාලියෙන් අපි කියන මේ ගාථාවක මේ අර්ථය මොකක්ද? අර්ථ වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර පිනක් අපි තුළ රැස් කරගන්න පුළුවන්. පිංහතුනි ඔබ මම සරණගේ බුදුරජාණන් වහන්සේ අනන්ත අවබෝධඥානයන්ගෙන් යුක්තයි. ඒ අවබෝධයටම ගැලපෙන සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක්.
උන්වහන්සේගේ සිල්වත්කම චරණ ධර්මයන් උන්වහන්සේ තරන් සිල්වත් කෙනෙ. අපි සාමාන්‍යෙන් භික්‍ෂූන් වහන්සේලා තුළ තියෙන මේ සීලය චරණ සීලය උපසම්පදා සීලය අපි එක සිල්වත් කං ගැන කතා කරන. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සීලේ උන්වහන්සේ රහසින්වත් පවු නොකරපු කෙනෙ. උන්වහන්සේ බුදු වෙලා බෝධි මූලේද විමසලා බැලුවා උන්වහන්සේට වඩා සිල්වත් කෙනෙ. මේ ලෝකෙ මනුස්්‍යය අතර කොහෙවත් නෑ. දෙවියන් අතර ඒත් නෑ. බ්‍රහ්මයන් අතර ඒත් නෑ. මේ විශ්වය කොහෙවත් නෑ. උන්වහන්සේ අවසානයේ තමන් වහන්සේට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනය. උන්වහන්සේට උපදෙසක් ගන්න තමන් වහන්සේට වඩා උසස් ගුණයක් වඩපු කෙනෙක් ලෝකෙ කොහෙවත් නෑ. අවසානය තමන්ම අවබෝධ කරගත්ත මේ උතුම් ධර්මයම තමන්ගේ ගුරුවරයා බවට පත් කරගත්තේ බෝධි මූලයේදී උන්වහන්සේ නිසයි. මේ ලෝකේම ඉන්න සිල්වන්තම කෙනා. මේ ලෝකයේ පහළවෙච්ච සීලවන්තම උත්තමයන් වහන්සේ. මේ ලෝකයේ පහළවෙච්ච ප්‍රඥාවන්ත අනන්ත බුද්ධ ඥානයන්ගේ යුක්ත ඒ උත්තමයන් වහන්සේ සරණ යන්න ඔබට මට වාසනාව ලැබුණ. ඒ නිසා අපි ඒ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටි ඒ ගුණ විජ්ජා චරණ සම්පන්න සරලව හිතන්න ගොඩාක් විස්තර ඇතු ඔබට තේරුම් ගන්න බැයින ඔබ සාමාන්‍යෙන් සරල අර්ථය හරි මොකද අපි ගාථාවක් කියනකොට අපි ඒ ගාථාව ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචන්න සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මෙහෙම බුදුගුණ කියාගෙන යනකොට අපිට ගොඩාක් විස්තර ඇතු හැබැයි දැනගන්නට ඕනේ විස්තර ඇතු අපි තේරුම් ගත්ත කෙනෙකුට අපිට බුදුන් අදිනකොට සිහි කරන්න පුළුවන් උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න උන්වහන්සේ තුළ මේ වගේ අනන්ත බුද්ධ ඥානයන් තිබුණ. ඒ අවබෝධයට ගැලපෙන උතුම් සීලයක් ඇති මේ තුන් ලෝකෙම හිටපු සිල්වන්තම කෙනා. එතට මේ විදිහට අපි බුදුගුණ මෙනෙහි කරනවන. එක බුදුගුණයක් හරි. එක බුදුගුණයක් හරි අපි අපේ ජීවිතය තුළ මෙනෙහි කරනවනං අපට අප්‍රමාණ පිනක් රැස්සෙන. පිංවතුනී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරා මහණෙනි කෙනෙක් මරණ මංචකේ බුදුගුණ සිහිවුණෝ මයි සද්ධහමත්තම් පේම මත්තන් සබ්බේතයේ සග්ග පරායන. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ අරමුණු වුණොත් බුදුගුණයක් සිහිවුණොත් සද්ධහා මාත්‍රයක් හරි බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ඉපදුණු සබ්බේතයේ සග්ග පරායන ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ නිසා මරණ මංචකේ දහසක් අකුසල යටපත් කරගෙන. ආසන්න කුසලයක් හැටියට කෙනෙක් තුළ පිනක් මතු කරගන්නවා නං ඒ බුදුගුණ සිහිකිරීමේ කුසලේ මයි ඒ මොහොතේ ඒ තරම් බලවත්වෙන්. ඒ නිසා පිංවතුනී අපි මේ මොහොතක් හරි බුදුගුණයක් සිහි කරලා මේ ධර්මශ්‍රවණය තුළින් බණ ඇසීම තුළින් බුදුගුණ මෙනෙහි කිරීම තුළින් බුදුගුණ සිහිකිරීම තුළින් කොයි තරම් පිනක් මේ කාලය තුළ අපේ ජීවිතය රැස්සුනාද. ඒ නිසා ඔබ නිතර තුනුරුවන්ගුණ සිහි කරන්න. බුදුන් අදිනකොට බුදුරජාණන් වහන්සේ ගුණවසයෙන් එකින් එක මෙනෙහි කරන්න. නිදාගණ්ඩ ගියත් බුදුගුණ සිහි කරන්න. දැන් බලන්න පරණ ආච්චිල සියල ගැන හිතන්න. සමහරය ඉස්සර පරණ ආච්චිල සියලා. උදේ පාන්දර ඇඳෙන් බහින්න ඇඳේ ඉඳගෙන ඉතිවිසෝ ගාථාව කියලා ඇඳෙන් බහින්නේ. ඊළඟට බුදුන් අදින උදේ පාන්දර නැහිටපු ගමන් පැන් එකක් හරි පෙරලා ඉක්මනට ගාථාවක් කියලා කෙටියෙන් හරි බුදුන් අදිනවා. ඊට පස්සේ ගෙදර උයන්න ගත්තා තාල්ටි කාරගෙන තියලා සමහර මුට්ටි අතගාල මුට්ටියට වදිනවා. ඇයි ඉස්සල්ලාම පළවෙනි ටික බුද්ධ පූජාවට වෙන් කරන්න. ගෙදර ආහාර උයපු ගමන් ළමයි අඬනවා බඩකිනි අම්ම කන්න ඕන බඩකිනි. කොච්චර කිව්වත් දරුවන්ට කෑමටික බෙදන්න කලින් ඉක්මනට බුද්ධ පූජාව තියලා බුදුන් ඇන්දා. ඊළඟට සමහරල හවස් වරුවේ දවල්ට සමහරලාවට ගෙවල්ල තුන්වේලම යන්න දවල්ට සමහරලාවට පැහි එකක් හරි තියල වෙලාවට ඉක්මට බුදුන් අදිනවා. හවසට මල්ටිකක් කඩාගෙන ඇවිල්ල හොඳට පිරිට්ටිකක් කියලා ගෙවල්වල තුන් සූට්‍ර කියලා පරණ ආච්චිල සියල බුදුන් ඇන්ද. සමහරයි නිදාගන්න ගිහිල ඇදේ ඉදම්
සමහර පරණ ආච්චිලා ඉතිපිසෝ ගාථාව 7 සැරයක් කියලා. සමහර සීයලා ඇඳේ ඉඳන් බුදුගුණ සිහි කරලා නිදාගත්තේ. බලන්න දවසකට කී වතාවක් බුදුගුණ සිහි වුණාද කියලා. ඒ නිසා මරණ මංචකේ හරි බුදුගුණ සිහි කරගත්ත පිනෙන් සුගතිය උපදින්න ඒ අයට ඒ පින බලවත් වුණා. ඒ නිසා නිතර බුදුගුණ සිහි කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන බුදුගුණ මෙනෙහි කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි, අද මේ ධර්මානු ශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද ධර්මානු ශාසනාවේ දායකත්වය දරන්නේ ශ්‍රීමති මල්ලිකා මහත්මිය, පුතුන් දෙපළවන ලක්ෂිත චතුරංග, රජිත මිහිරංග, දියණියන් දෙපළවන ලහිරුණී සහ උද්‍යා කියන දියණිවරු ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ. එයාගේ අරමුණ තමයි මීට තෙමස්සකට පෙර 2021 ජූලි 11 වෙනි දින පරලෝ සැපත් වූ මාතර වල්ගම ශ්‍රී සර මාවතේ විසූ අමරපාල කුමාරප්පෙරුම පියාණන්ගේ තුම්මස් ගුණානුස්මරණය වෙනුවෙන් අද මේ දායකත්වය දරමින් ධර්ම දේශනාවක් සිදු කරලා පිනාතර අග්‍රම පිනක් සබ්බදානං ධම්මදානං ජිනාති. ඒ ධර්මදානමේ පින මීට තෙමසකට පෙර මිය පරලොවගේ පියාණන්ට අනුමෝදන් කරන්න ඒ බිරිඳ ඇතුළු දූදරුවන් කල්පනා කරන්න. ඉතින් ඒ අමරපාල කුමාරප්පෙරුම පියාණන් සාධුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සංසාරගතව පරලෝ සැපත් වන්නට ඉදුණු දීපාල් කාහිංගල, සීලවතී ගුණවර්ධන, UH රොසලින් නෝනා, ලැන්ටි කුමාරප්පෙරුම, වී කරුණාරත්න ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් අතර මිය පරලොවගේ සියලූම දෙනා සාධුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අදායකත්වයෙන් සම්බන්ධ වෙච්ච ශ්‍රීමති මල්ලිකා මහත්මිය, පුතුන් දෙපළවන ලක්ෂිත චතුරංග, රජිත මිහිරංග, දියණියන් දෙපළවල ලහිරුණී සහ උද්‍යා කියන අයත් පවුලේ සියලූම ඥාති හිත මිත්‍රාදීන් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක්, පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඔබ වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණ හඹිලාසී වරදී සිටි සදහැවත් සුපින්වතුනි, උතුම් මෙත් සදහම් දේශනා දම්මැසූ ඔබ හැම දිනාටම උතුම් ජීවිත අවබෝධය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. සුපින්වතුනි, දහම් අසන්නට අවස්ථා සැලසෙන මොනියම් හෝ මොහොත තුල සිත් පහදවාගෙන මෙත් සිතින් ධර්ම ශ්‍රවණයට සූදානම්ෙන් සිටින්න. ඒ අසන්නා වූ බණපදය ඔබේ හදවත, ඔබේ ජීවිතය සුවපත් කරන්නා වූ බණපදය වේවි. ඒ නිසාවෙන්ම හැකි හැම මොහොතක් තුළම ධර්මයේ පිහිටුවා කටයුතු කරන්නට, දහම් අවබෝධය පිණිස ධර්ම ශ්‍රවණයේම නිරත වෙන්න. ඒ වෙනුවෙන්ම ඔබට දිගහැරෙන මෙත් සදහම් විකාශයේ උතුම් සද්ධර්ම දේශනා මාලාවන්හි මෙත් සදහම් දේශනා උත්තම සද්ධර්ම දේශනාවකුයි නිමාවසන්ට වන් කෙරුණේ. උතුම් සද්ධර්ම දේශනාව පැවැත් වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේන පුරශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක පින්වත් ස්වාමීන් වහන්සේ, අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේට සාදුකාර නංගමින් පාදාභි වන්දනෙන් පුණ්‍යානුමෝදනා සිදු කරමු.
සාදු සාදු සාදු. උතුම් වූ ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ පින්බර දායකත්වයේ දරුවා වූ ශ්‍රීමති මල්ලිකා මහත්මිය පුතුන් දෙපළ වන ලක්ෂිත චතුරංග රජිත මිහිරංග දීනියන් දෙපළ වන ලහිරුණී සහ උද්‍යාය ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ජූලි මාස 11 වෙනි දින පරලෝසපත් වූ මාතර වල්ගම ශ්‍රී සරමාවතේ විසූ අමරපාල කුමාර පෙරුම පියාණන්ට ඒ මහතාට තුන්මස් පූර්ණිය වන තැන සිද්ධ කරන්නා වූ උතුම් ගුණානුස්මරණය සිහිපත් කරමිනුයි පුණ්‍ය අනුමෝදනා පිණිස උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය පැවැත්වුවේ. එතුමන්ට මේ පින් අනුමෝදන් වේවා. අජරාමර නිවන් අවබෝධය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. සංසාරගත පරලෝසපත් වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවන් අවබෝධ වෙත්වායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිදු කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් වූ මෙත් සදහම් දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.